හරි අපි අන්තිමට කතා කරා කොහොමද DCA framework එක යටතේ තියෙන steps ඇසුරින් කොහොමද කතා කරන්නේ කොහොමද calculate කරන්නේ value of the firm කොහොමද equity වල value එකට එන්නේ කියලා. ඊට කතා කරද්දී අපි හිතියේ කතා කරා steps පහක් තියෙනවා කියලා. පළවෙනි step එක අපි කිව්වා මුලින්ම අපි අපේ තියෙන financial statements analyze කරගන්න ඕනේ. historical financial performance analyze කරලා අපිට ඕනි details ටික ගන්න පුළුවන් වෙන විදියට හදා ගන්න ඕනේ කියලා අපි කිව්වා. හරිනේ. ඊට පස්සේ අපි කිව්වා දෙවෙනි පියවර තමයි දැන් අපි කිව්වා analyze කර අපි historical performance ඒක analyze කරලා ඊළඟට අපි එතනින් එහාට ඒක මත අපි කිව්වා future. ඒ කියන්නේ projected information ගන්න ඕනේ කියලා. මොකද අපිට projected information future information base කරගෙන අපි present value calculate කරන්නේ. නිසා අපි projected information ගන්න ඕනේ කියලා අපි දෙවෙනි පියවරේදී කිව්වා. හරිනේ. අපි කිව්වා අපිට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් යම්කිසි කාලච්ඡේදයක විතර අපි කිව්වා explicit period කියලා. එතනින් එහාට කියන්නේ implicit period එකේ ප්‍රොජෙක්ට් කරන්න බැරි හින්දා අපි තුන්වෙනි පියවරේදී කිව්වා implicit period එකට අවුරුදු 10න් එහාට එන ඒවා අපි accumulate කරලා continuing value එකක් විදිහට ගන්නවා කියලා අපි කිව්වා. ඒකත් හරිනේ. ඊළඟට අපි එන හතරවෙනි පියවරට. දැන් අපි ගාව තියෙනවා cash flows. දැන් අපිට පළවෙනි අවුරුදු 10ට නම් වෙනම අවුරුද්දෙන් අවුරුද්දට cash flows තියෙනවා. projected cash flows. එතකොට එතනින් එහාට නම් අපි ගාව තියෙනව මොනවද? අපි ගන්න continuing value එක. කියන්නේ 11 වෙනි අවුරුද්දේ සිට අනන්තයක් දක්වා අවසානයේ දක්වා එන සියලුම මේ free cash flow to the firm වල present value total එකක් විදිහට තියෙනවා. එහෙමනේ. දැන් මේවා අපි discount කරන්නේ. දැන් මේ cash flows අපි discount කරන්නේ මොකෙන්ද? ඒක තමයි කතා කරන්නේ. අපි discount කරනවා අපි කියනවා weighted average cost of capital. දැන් මේ ඇයි දැන් මෙතනදී weighted average cost of capital use කරන්නේ? ඒක තමයි මේ කතා කරන්න හදන්නේ. දැන් අපි කතා කරන්නේ මොකක්ද මේ? අපි කතා කරන්නේ company value එක. ගන්න මොකක්ද? enterprise DCA framework. මොකද්ද cash flow එක? free cash flow to the firm. free cash flow to the firm කියලා කියන්නේ company invest කරපු හැමෝටම available cash flow එක. හැමෝටම available cash flow එක නම් ඒක discount කරන්නත් ඕනේ හැම investor කෙනෙක්ම reflect වෙන rate එකකින්. ඒතර weighted average cost of capital තියෙන විශේෂත්වය තමයි හැම investor කෙනෙක්ගෙම cost of capital වලට weight කරලා average එකක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා free cash flow to the firm වලට inline යන අපි මේක discount කරන්නත් ඕනේ මොකෙන්ද? ඒ හැම investor කෙනෙක්ගෙම fund වල තියෙන risk එක පේන්නන risk faced by all investors reflect කරන weighted average cost of capital වලින්. හරිනේ. ඒක ඇත්තටම අපි දන්නවා සාමාන්‍ය මේක නම් අපි දන්න දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි cash flow එකක් ඇයි ඕන වෙලාවක discount කරන්නේ? මොකද timing වෙනස් හන්දා. risk එකක් තියෙන හන්දා. ඒ time effect එක, risk effect එක adjust කරන්න තමයි අපි discount කරන එක දන්න දෙයන්නේ. එතකොට මේ weighted average cost of capital කියන එක use කරද්දී මේක තුළ තියෙනවා equity වල cost of capital එකක් තියෙනවා. අපි කියනවා KE කියලා. ඒ වගේම ගත්තොත් එහෙම debt වල cost of capital එක. කියන්නේ අපි කියනවා KD කියලා. ඒ හැම එකක්ම මේකේ තියෙනවා. ඒ වගේම preference shares තියෙනවා නම් KPS ඒවත් තියෙනවා. එතකොට මේක මේ හැම එකෙම weighted average එකක්. එහෙම නේද? දැන් හැබැයි ඔයාලට මතකයිද අපි කලින් කතා කරපු ඒවා? financial management වල එහෙම දැන් මේ weighted average cost of capital ගණිත කොහොමද අපි ගන්න සූත්‍රය? ඔයා ගන්නවා cost of equity. equity වල cost of capital වැඩි කරනවා ඒකේ weight එකෙන්. එකතු කරනවා debt වල cost of capital ගන්නවා වැඩි කරනවා ඒකේ weight එකෙන්. preference shares තියෙනවා නම් ඒකත් වැඩි කරනවා ඒකේ weight එකෙන් total එක ගන්නවා. ඔහොමනේ ගන්න අපි. නේද? ඒතර ඕක ඔය විදියට මේ ගණිද්දි අපි පොඩි දෙයක් කරා. මම බැලුවොත් මේ slide එකත් එක තියෙනවා. මොකක්ද ඒ? KD කෙලින්ම ගන්නෙ නැහැ. කියන්නේ cost of debt කියන එක එහෙම් පිටින්ම ගන්නෙ නැහැ. tax adjusted ගන්නෙ. after tax cost of debt ගන්නෙ. ඇයි ඒ? මොකද හේතුව අපි කලින් පැහැදිලි කරලා තියෙන දෙයක් මේක. කියන්නේ දැන් අපි දන්නවා දැන් අපි සාමාන්‍ය cost of capital කියන්නේ මොකද්ද? යම් කෙනෙක් company යම් කිසි මුදලක් invest කරද්දී එයා expect කරන rate of return. ඒක තමයි අපේ එයා expect කරන rate එක අපිට දෙන්න වෙනවනේ. ඒ නිසා ඒක අපේ cost එක. ඒක cost of capital කියන්නේ එහෙම. හැබැයි දැන් මේ cost of debt කියන එක අපි ගත්තොත් ඒක invest කරන කෙනාගේ පැත්තෙන් අපි හිතමු 115යි කියලා. අපි හිතමු යම් කෙනෙක් අපිට ණය මුදලක් දෙද්දි debt provide කරද්දී එයා අපෙන් ඉල්ලනවා 115ක interest එකක් එයාට ඕනේ කියලා. ඒක තමයි එයාගේ return එක. එයාගේ පැත්තෙන් ගත්තොත් return එක ඒක. expected return එක 115යි. හරිනම් ඒකනේ අපේ cost එක වෙන්නත් ඕනේ. ඇයි 115 වෙන්නේ නැත්තේ අපේ cost එක? මොකද හේතුව ඔය 115 කියන පොලිය අපිට profit එක ගණනය කරද්දී
අඩු කරන්න ඉඩ දෙන වියදමක්. ලාභය ගණනය කරද්දී ඔය කියන ඉන්ට්‍රස්ට් එක අඩු කරන්න ඉඩ දෙනවා. හරිද? ඒක අඩු කරන්න ඉඩ දීම වැදගත් වෙන්නේ මේකයි. එහෙම අඩු කරන්න ඉඩ දුන්නාම මොකක්ද වෙන්නේ? ඒ ඉන්ට්‍රස්ට් එක අඩු කරාම මොකක්ද වෙන්නේ? ප්‍රොෆිට් එක අඩු වෙනවා. අඩු වුණාම ටැක්ස් එක මොකද වෙන්නේ? ටැක්ස් එකත් අඩු වෙනවා. ඒ නිසා අර ඉන්ට්‍රස්ට් එක කියන එක අපි ගත්තොත් අඩු කරන්න ඉඩ දීම අපිට වාසියක් තියෙනවා. ටැක්ස් සේවින් එකක් තියෙනවා. ඒක ඇත්තටම හයිලයිට් කරන්න හේතුව මේකයි. මොකද ඉක්විටි වලින් අපි ගත්තොත් අපි ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන් ෆන්ඩ්ස් ගත්තොත් ඒගොල්ලන්ට ගෙවන රිටර්න් එක මොකද්ද? ඩිවිඩන්ඩ්ස්. ඒක අඩු කරන්න ඉඩ දෙන වියදමක්ද? ඒක අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකත් අඩු කරන්න ඉඩ දුන්නා නම් ඉතින් මෙතනදී මේ දෙකේම අඩු කරන්න ඉඩ දෙනවා වැදගත්කමක් නැහැ අතර මේකේ. නමුත් ඩෙප් වලේ වාසිය තියෙනවා. නේද? ඩෙප් වල cost of capital අපිට එයාගේ රිටර්න් එක 15යි කියලා අපේ cost එක 15 නෙමෙයි. 15 වලට අඩුයි. ඇයි ඒ? tax saving එකක් තියෙන හන්දා. ඒ නිසා මේකේ තියෙන tax impact එක අයින් කරන්න අපි මොකද කරන්නේ? ඒ 15 KD ඒ cost of capital of debt කියන එක වැඩි කරනවා 1 tax වලින්. අර 1 tax rate එක 30යි නම් 1.3 කියලා කියන්නේ 0.7යි. කියන්නේ සම්පූර්ණ 15 කියන cost of debt කියන එක වැඩි වෙනවා 70%කින් 0.7කින්. ඒතර ඊට වඩා අඩු ගාණක් නෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ නිසා cost of debt වලදී ඒ ඉන්වෙස්ට් කරන කෙනාගේ පැත්තේ ලැබෙන රිටර්න් එකට වඩා අපේ cost එක අඩුයි. ඒ නිසා weighted average cost of capital ගණනේදී KD gediya පිටින් එහෙමම ගන්න නැහැ. KD වැඩි කරනවා 1 tax වලින්. tax adjust කරනවා. අපි කියන after tax. adjust කරන කලින් අපි කියන pre tax කියලා. ඒතර after tax cost of debt අපි ගන්නවා KD වැඩි කිරීම 1 tax rate. හරිනේ. ඊට පස්සේ කරන්නේ ඒක වැඩි කරනවා මොකෙන්ද? debt වල weightage එකෙන්. දැන් මේ විතර weightage එක අරගත්ත විදියක් වෙනලා තියෙනවා. අර බලන්න පුළුවන් එක. ඒතර ඒ විදියට අපි කරන්නේ හැම cost of capital එකක්ම individual එකේ weight එකෙන් වැඩි කරලා total එක ගන්නවා. හරිනේ. එතන මෙහෙම දැන් බලන්න මේකේ මේ weight එක කරලා තියෙන දේ පෙන්නලා තියෙනවා cost of equity වල weight එක කියලා කියන අරගෙන තියෙන කොහොමද? equity බෙදනවා equity plus debt. එනේ මෙච්චර එකේ තියෙන අතරම total capital එකෙන් equity කොච්චරක්ද? equity capital එක කොච්චරක්ද? ඒක තමයි weightage එක කියලා ගන්න එහෙමනේ අපි. නේද? අපි හිතමු total capital එකෙන් equity 60යි නම් 0.6යි weight එක. ඒතර weighted average of weight එක මේ cost of equity වල weight එක වෙන්නේ 0.6යි. අපි ගත්තොත් 160ක් නම් equity අනිවාර්යයෙන්ම 140ක් වෙන්න එපා debt. එහෙනම් debt බෙදුවාම total capital එකෙන් 140.4යි එන්නේ. එහෙනම් KD අපි වැඩි කරන්න ඕන weight එක කියලා කියන්නේ කීයද? 0.4යි. කොහොම තමයි මේ weight එක ගන්න එක simple නේ. ඒක අවුලක් නැහැ. මේක දැනගන්න ඕනේ තේ මේකයි. සාමාන්‍යයෙන් අපිට ඔය weightage කියන ඒවා ගනිද්දී අපි ගත්තොත් අපිට ගොඩක් වෙලාවට use කරන්න කියලා කියන්නේ target capital structure එක weightages. එහෙම නැත්නම් market based weightages. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි මේ මොකද්ද ගන්න යන්නේ? අපි ගන්න යන්නේ future cash flows වල present value ගන්න හදන discount කරලා. නේද? ඒතර future cash flows අපි present value කරද්දී පාවිච්චි කරන්න ඕනි දැනට තියෙන cost of capital එකක්ද නැත්නම් futuristic cost of capital එකක්ද? futuristic එකක් නේ. කියන්නේ futuristic කියලා කියන්නේ අපේ target එක මොකක්ද? අපි යන්න හිතන cost of capital එක මොකක්ද? ඒකනේ. ඒක ගනිද්දි එහෙනම් weight එක ගන්නත් ඕනේ කොහොමද? කියන්නේ equity 60යි, debt 140යි කියන එක අපි අරගෙන හරිනවද ගිය අවුරුද්දේ financial statements වල කොච්චරක් equity තියෙනවද, debt කොච්චරක් තියෙනවද කියලා බලලා. එහෙම හරියන්නේ නැහැ. අපි ඉස්සරහදී forecasted information අපේ target capital structure ගන්න බලන ගොඩක් හොඳයි. අපි හිතාගෙන ඉන්නවා ඉස්සරහදී අපි මෙන්න මෙහෙම capital structure මොකද්ද capital structure එක? debt 150යි equity 150යි. කොහොම එකට යන්න හිතනවා. example එකක් කියමු මේ විදියට. ඉතින් අන්න ඒක තමයි use කරන්න ඕනේ. එහෙම නැත්තම් කියනවා market based market value එක base කරගෙන ගන්න. කියන්නේ අපිට තියෙන book value ගන්න එපා. අපිට පෙන්න අපි දුන්න උදාහරණයක් වගේ financial statements වල පෙන්නලා තිනවා share capital අපි හිතමු ලක්ෂ 5යි. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම අපි හිතමු debt to මේ පෙන්නලා තිනවා ලක්ෂ 5යි. හරිද? ඒක තමයි මේ book value එක. පොත්වල පෙන්නලා තියෙන අගය. financial statements වල තියෙන value කියලා කියන්නේ book value. ලක්ෂ 5යි ලක්ෂ 5යි. ඒතර total එක 1 million 150යි 150යි. එහෙම තමයි පේන්නේ. හැබැයි ඔය share capital එකයි ඔය debt value එකයි අපි market value එක ගත්තොත් අද දවසේ දින market rate එකකින් වැඩි කරලා ගත්තොත් එහෙම ඇත්තම share price එක ගත්තොත් ඇත්තටම debt එක value වෙන අගේ දාලා බැලුවොත් එහෙම සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාට share capital ලක්ෂ 6ක් වෙනවා. debt capital ලක්ෂ 5මාරක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම අර proportion එක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. නේද? ඒතර share capital එකේ value එක market value එක ලක්ෂ 6ට ගෙනල්ලා
ඩෙප් වැලියු එක මාකට් වැලියු එක ලක්ෂ 5මාරට ගෙනාවට පස්සේ ටෝටල් එකෙන් percentages වෙනස් වෙනවා 50 නෙවෙයි එන්නේ. ඒ නිසා මාකට් වැලියු බේස් යන්න ඕනේ එහෙමනම්. ඒ නිසා අපි කියන සාමාන්‍යයෙන් යන ටාගට් කැපිටල් ස්ට්‍රක්චර් එකක් නැත්තම් මාකට් වැලියු බේස්ඩ්. ගොඩක් දුරට අපි බුක් වැලියුස් යූස් කරනවා අඩුයි. නමුත් ඉතින් අපිට වෙන ඉන්ෆර්මේෂන් නැත්තම් ඉතින් අපිට කැපිටල් ස්ට්‍රක්චර් එක මේ කියන්නේ ඉක්විටි බෙදීම ටෝටල් කැපිටල් හරි ඩෙප් බෙදීම ටෝටල් කැපිටල් හරි ගන්න වෙන්නේ ඉතින් බුක් වැලියු වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉතින් අපි එහෙම කරලා කැල්කියුලේට් කරගන්නවා weighted average cost of capital. ඒකත් හරිනේ. අපිට අන්තිම පියවරට calculate and interpret results. දැන් මේක තමයි වැදගත්ම දේ. දැන් මේක ඇත්තටම මේක තමයි තේරුම් ගන්න ඕන දේ ලොජික් එක. එහෙම නැතුව අර ස්ටෙප් වයිස් අපි කරගෙන ඉන්නේ නෑනේ ගානක. අපි දැන් මොකද කරන්න හදන්නේ? අපි කරන්න හදන්නේ කම්පැනි වැලියු එක හොයන්න. වැලියු එක අතන මොන අපිට ඕනේ ඉක්විටි වල වැලියු එක. ෂෙයාර්ස් වල වැලියු එක තමයි හොයාගන්න ඕනකම තියෙන්නේ. ෂෙයාර්ස් වල වැලියු එක හොයාගන්න කලින් අපි හොයාගෙන ඉන්නේ මොකක්ද? කම්පැනි ටෝටල් වැලියු එක. ඊට පස්සේ අපි කරන්නේ එකෙන් ඩෙප් ටික අයින් කළා දාලා ඉක්විටි ගන්නවා. එහෙමනේ කරන්නේ. ඒතර කම්පැනි ටෝටල් වැලියු එක ගන්න ඕනේ. කම්පැනි ටෝටල් වැලියු එක. දැන් කම්පැනි ටෝටල් වැලියු කියලා කියන්නේ කොටස් දෙකක්. කම්පැනියේ තියෙන ඇක්ටිවිටීස් වර්ග දෙකක්. කම්පැනි එකේ තියෙන ඔපරේටිං ඇක්ටිවිටීස් උත් තියෙනවා. ඔපරේටිං ඇක්ටිවිටීස් වලට සම්බන්ධ වෙන්නේ නැති නන් ඔපරේටිං දේවල්. කියන්නේ කම්පැනි මේන් ඔපරේෂන් එකක් තියෙනවා. ඒ මේන් ඔපරේෂන් එක නොවන වෙන ඇක්ටිවිටීස් උත් තියෙනවා. දැන් එක්සැම්පල් එකක් ගාමන්ට් බිස්නස් එකක් නම් ඒගොල්ලන්ගේ මේන් ඉන්කම් එක මේන් ඔපරේෂන් එක වෙන්නේ ගාමන්ට් මැනුෆැක්චරින්. ඒතර ඒගොල්ලන්ගේ මේන් ඉන්කම් එක වෙන්නේ ගාමන්ට් මැනුෆැක්චර් සෙල් කල් ලැබෙන ඉන්කම් එක. ඒ කියන්නේ ඒ සෙල්ලින් ලැබෙන ඉන්කම් එක සේල් එක. හරිද? හැබැයි ඊට අමතරව සමහර වෙන ඇක්ටිවිටීස් තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඇඩිෂනල් තියෙන ෆන්ඩ්ස් ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන FD එකක. ඉතින් ඉන්ට්‍රස්ට් එකක් ලැබෙනවා. ඊළඟට ගත්තොත් එහෙම ඒගොල්ලෝ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒකෙන් ඒගොල්ලන් ඩිවිඩන්ඩ්ස් ලැබෙනවා. ඊළඟට ගත්තොත් ඒගොල්ලෝ ගාව තියෙන ඇඩිෂනල් බිල්ඩින් එක රෙන්ට් අවුට් කරලා තියෙනවා. රෙන්ටල් ඉන්කම් ලැබෙනවා. ඉතින් ඔය වගේ අර මේන් ඔපරේෂන් එක වෙන ගාමන්ට් මැනුෆැක්චරින් වලට සම්බන්ධ නොවන වෙන ඇක්ටිවිටීස් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් මොන ඇක්ටිවිටීස් වලින් හරි කමන්නේ කම්පැනි වැලියු එක ජෙනරේට් වෙනවානේ. එනිසා කම්පැනි වැලියු කියලා කියන්නේ ඔපරේටිං and non operating both total දෙකේම තමයි ටෝටල් එක ගන්න ඕන අපි අනිවාර්යයෙන්ම. හරිනේ. එතකොට දැන් අපි මේ ක්‍රමයේදී කතා කරේ මොකක්ද? ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු ටෝටල් ගන්නවා. එහෙමනේ අපි කිව්වේ. ඉස්සර අවුරුද්දල ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු ගන්නවා. දැන් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක කියන්නේ මොකද්ද? ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියලා කියන්නේ කම්පැනි ඔපරේෂනල් ඇක්ටිවිටීස් වලින් ජෙනරේට් වෙච්ච කෑෂ් ෆ්ලෝ එක. මොකද්ද? කම්පැනි ඔපරේෂනල් ඇක්ටිවිටීස් වලින් එන කෑෂ් ෆ්ලෝ එක. එතන මේක ඇතුලේ නන් ඔපරේටිං ඇක්ටිවිටීස් තියනවද? නැහැ. එහෙනම් පැහැදිලි අපිට ඕන කම්පැනි ටෝටල් වැලියු එක. නමුත් අපි මේ ගන්න ක්‍රමවේදයට අපිට මුලින්ම ලැබෙන්නේ මොකක්ද? අපිට මුලින්ම ලැබෙන්නේ කම්පැනි ඔපරේෂන්ස් වල වැලියු එක විතරයි මුලින්ම ලැබෙන්නේ. කියන්නේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් ටික අපි ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියු ටෝටල් ගත්තාම අපිට ලැබෙන ඔපරේෂන්ස් වල වැලියු එක. එහෙමනම් ඔයා එහෙනම් ඊළඟට එකතු කරන්න එකට මොකක්ද? නන් ඔපරේටිං ඇසෙට්ස් වල නන් ඔපරේටිං වැලියු එක වෙනම ඇඩ් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ලැබෙන්නේ මොකක්ද? කම්පැනි ටෝටල් වැලියු එක. ඒ තමයි පෙන්ලා තියෙනවා බැලුවොත් එහෙම මුලින්ම කියන ඔපරේෂන්ස් වල වැලියු එක හොයන්න කියලා. ඒක පැහැදිලිනේ. ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් ඩිස්කවුන්ට් කරනවා weighted average cost of capital වලින් අපි ගන්නවා මොකක්ද? ඔපරේෂන්ස් වල වැලියු එක. ඊට පස්සේ ඔයාට ගන්න දෙන්න පුළුවන් නන් ඔපරේටිං ඇසෙට්ස්. අපි ගත්තොත් ඔය වැඩිපුර තියෙන කෑෂ් ඒවනේ අපි ගිහිල්ලා FD වලින් ඉන්වෙස්ට් කරන්නේ. excess cash. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව තියෙන්න පුළුවන් මේ වගේ දේවල් equity investments කොහේ හරි shares වල ඉන්වෙස්ට් කරලා තියෙනවා. marketable securities කියලා දෙන්න පුළුවන්. non consolidated subsidiaries එක එකව දෙන්න පුළුවන්. ඒතර ඒවා තමයි non operating assets. ඒවා value එක තියෙනවා. ඒ ගාණ දීලා තියෙනවා ඒවා value එක කොහොමද දෙනවා ඒවා. ඒ ටික එකතු කරන්න ඕනේ අර හොයාගත්ත operations වල value එකට. අපිට ලැබෙනවා company total value එක. අපි කියනවා enterprise value කියලා. company total value එක අපි කියනවා enterprise value කියලා. මේ enterprise value එක කියන එක ඒක attribute කරන්න පුළුවන් equity holders ලට debt holders ලට දෙගොල්ලන්ටම. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් company එක සම්පූර්ණ value එක company සම්පූර්ණ cash flow එක කාටද ලැබෙන්න ඕන? කාටද අයිති? ඒ මුදල ජෙනරේට් කරන්න ෆන්ඩ්ස් ඉන්වෙස්ට් කරපු කට්ටියට. ඉන්වෙස්ට් කරේ කවුද? ෂෙයා හෝල්ඩර්ස්ලා, ඩෙප්ට් හෝල්ඩර්ස්ලා. ඉතින් දෙගොල්ලන්ට මේක අයිති. එහෙනම් මේක ඇතුලේ තියෙනවා මේ එන්ටර්ප්‍රයිස් වැලියු ඇතුලේ තියෙනවා ඩෙප්ට් හෝල්ඩර්ස්ලාට අයිති ටිකකුත් තියෙනවා, ඉක්විටි හෝල්ඩර්ස්ලාට අයිති ටිකකුත් තියෙනවා. එහෙනම් අපි මේකෙන් වෙන් කරගන්න මොකක්ද අපිට? අපිට ඕන ඉක්විටි හෝල්ඩර්ස්ලාගේ වැලියු එක. එනිසා අපි කරන්නේ අපි බලනවා ඩෙප්ට් වැලියු එක කීයද කියලා කම්පැනි එක.
කම්පැනි ඩෙප්ට් වැලියු එක කැල්කියුලේට් කරනවා. ඒකේ ගාණ තියෙනවා මේ වගේ දේවල්. ඩෙප්ට් කෙලින්ම ලෝන් ගත්ත ඒවා කෙලින්ම දීලා තියෙන්නත් පුළුවන්. හරිනේ. ඊට ගත්තොත් එහෙම ඔපරේටිං ලීසස්. ඔය ඔපරේටිං ලීසස් කියන එකත් අපි සලකනවා ඩෙප්ට් විදියට. කියන්නේ හරිද? මෙහෙයුම් අපි කියන මෙහෙයුම් කුලී මෙහෙයුම් බදු කුලී කියලා අපි කියන්නේ. හල්බදු කියලා අපි කියන්නේ. එතකොට ඔපරේටිං ලීසස් කෙලින්ම ලෝන්ස් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔපරේටිං ලීසස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම විවිධ ඒවා. අපි ගත්තොත් තව තියෙන්න පුළුවන් underfunded pension liabilities තියෙන්න පුළුවන්. restructuring provisions තියෙන්න පුළුවන්. විවිධ ඒවා තියෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ගාණ අනුව වෙනස් වෙනවා. preference shares උත් වෙන්නේ මේකටම තමයි. debt වෙන්න පුළුවන්. debt වගේම තවත් equity නොවන වෙනත් ඕනම claim එකක්. non equity claims ඕන එකක්. හරිනේ? කියන්නේ provisions වෙන්න පුළුවන් ඕනම දෙයක්. එතකොට මේ වගේ underfunded pension liabilities ඕන එකක් තිබ්බොත් ඒ ඔක්කොම සලකන්නේ මොනවා විදියටද? debt and debt equivalents. ඒ කියන්නේ non equity claims විදියට. අපි කරන්න ඕනි ළඟට ATK value එක ගන්න දෙනවා වෙනම. ATK value එක අරගෙන අපි මොකද කරන්න ඕනේ? value of the company total value එක enterprise value එක එන් අඩු කරන්න ඕනේ ඒ non equity claims වල value එක. අපි මුලින්ම ගත්තා operations වල value එක present value හොයලා ඊට පස්සේ ඒකට එකතු කරා non operations වල value එක ඊට පස්සේ ගත්තොත් එහෙම මේ total enterprise value එකෙන් debt වල value එක අඩු කරා අපිට ලැබෙනවා මොකක්ද? value of equity ලැබෙනවා. හරිනේ. ඒක තේරුම තමයි ඕනම වෙලාවක company equity සහ debt වල value එකේ total එක තමයි enterprise value කියලා කියන්නේ. කියන්නේ ඒක ඇත්තම තේරුම මේකයි. දැන් අපි හිතමු ඊළඟ slide එකට ගියොත් එහෙම slide number 16 වලක් තියෙනවා මේක. දැන් ඕනම වෙලාවක company අපි හිතමු අවුරුද්දක free cash ලක රුපියල් 100යි කියලා. ඒ 100න් කොටසක් අයිති debt providers ලට කොටසක් අයිති equity providers ලට 100න් 60ක් සමහර ලාවට equity කට්ටියට ඉතුරු 40 debt providers ලට ඒ වගේ ඕනම අවුරුද්දක දැන් අපි ඉස්සරහ අවුරුද්ද වල cash loss forecast කරනවානේ ඒ හැම අවුරුද්දකම cash loss attribute වෙනවා ඒ පාර්ශ්ව දෙකට අපි මෙතනදී කරන්නේ එකපාර total ඔක්කොම future cash loss වල present value හොයලා ඊට පස්සේ තමයි ඒක දෙකට බෙදන්නේ ඉතින් කෙනෙක්ට ඕන නම් මෙහෙම හොයන්නත් පුළුවන් ඉතින් කෙනෙක්ට ඕන නම් equity වල value එක හොයන්න කෙලින්ම equity holders වලට විතරක් attributable cash flows තියෙන අපි කියන්නේ free cash flow equity කියලා. එහෙම යන්නත් පුළුවන්. ඊට පස්සේ බලමුකෝ. කියන්නේ ඒක වර දැන් මම කතා කරලාදී ඔයාලට තේරෙනවා ඇති. ඒකයි මම කිව්වේ. මොකද දැන් සම්පූර්ණ එක හොයලා debt අයින් කරලා equity හොයනට වඩා කෙනෙක් හිතන්න පුළුවන් ලේසියිනේ කෙලින්ම equity holders වලට attributable cash flows විතරක් අරගෙන ඒ ටිකෙන් value එක ගත්තා නම් හරි කියලා. එහෙම කරන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු ඒක. මේ විදිහට හොයන්න පුළුවන්. ඒ ටික ක්ලියර්ද? එතකොට මේ විදිහට තමයි equity වල value එක හොයන්නේ. හරි. එතකොට ඊළඟට දැන් මෙහෙම හොයන්න පුළුවන් අපිට තනි කම්පැනියක් නම්. කියන්නේ ඔයාගේ තියෙන එක කියන්නේ කම්පැනි එක කම්පැනියක් නම්. තනි සිංගල් කම්පැනියක්. ඒක වෙන වෙනම කැඩිච්ච යුනිට්ස් විදියට නැහැ. සම්පූර්ණ එක කම්පැනියක් තමයි මෙතන තියෙන්නේ. හරිනේ. එතකොට අපි කරන්නේ ওই විදියට. company operations value එක ගත්තා, non operating assets එකතු කරා, enterprise value එක ගත්තා. ඊට පස්සේ ගත්තොත් එහෙම එකෙන් debt value අඩු කරා, equity value ගත්තා. shares ගානෙන් බෙදලා one share ගන්න පුළුවන් value එක. හැබැයි අපි හිතමු company businesses ගොඩක් තියෙනවා. මේක අපි කියනවා يعني SBUs ගොඩක් තියෙනවා. strategic business units ගොඩකින් සමන්විත වෙච්ච business එකක්. එහෙම business එකක් නම් ඔයාලට සිද්ධ වෙනවා අපි හිතමු දැන් එක්සැම්පල් එක අපි හිතමු කම්පැනි එක තියෙනවා යුනිට්ස් 3ක් ABC කියලා. ඔයාලට සිද්ධ වෙනවා A වල වැලියු එක වෙනම හොයන්න, B වල වැලියු එක වෙනම හොයන්න, C වල වැලියු එක වෙනම හොයන්න. ඒ කියන්නේ ඔයාලට සිද්ධ වෙනවා යුනිට් A ඒ පළවෙනි SBU එකේ free cash flow to the firm අරගෙන ඒවා weighted average cost of capital and discount කරලා මුලින්ම ඒකේ වැලියු එක හොයන්න වෙනවා. ඒ කියන්නේ ඒ කම්පැනි A කියන එකේ මොකක්ද? operations වල value එක. මම free cash flows නේ use කරේ. free cash flows නේ අපි use කරේ. free cash flows use කරා නම් ඒකේ ඒ වල value එක කියලා එන්නේ මොකක්ද? ඒ වල operations වල value එක. B වලත් ඒ විදිහට free cash flows වල present value හොයලා B වල operations වල value එක හොයන්න ඕනේ. C වලත් ඒ විදිහට free cash flows forecast කරලා ඒ ටික discount කරලා ඒකේ present value හොයන්න ඕනේ. ඒතර එන්නේ මොකද්ද? C වල operations වල value එක. ඊට පස්සේ ඔය තුනම එකතු කරන්න ඕනේ. ඔය තුනම එකතු කරාම අපිට ලැබෙනවා මොකක්ද? total company එම SBUs ඔක්කොම වලින් හැදෙන සම්පූර්ණ company එම සම්පූර්ණ operations වල value එක අපිට ලැබෙනවා. හරිද?
ඒත් අපි කොට කියන අතන sum of the parts method කියලා අපි කියනවා. sum of the individual units method කියලාත් අපි කියනවා. හැබැයි දැන් මේ වගේ මේ SBUs ගොඩක් තියෙන කම්පැනි එකක විශේෂත්වයක් තියෙනවා. සමහර වෙලාවට තියෙනවා මේ වගේ ඒවා මේ දැන් විවිධ ගොඩක් තියෙනවනේ ආයතන. කියන්නේ මේකේ අපි ගත්තොත් එක එක්සැම්පල් එකක් හිතන්නකෝ. කම්පැනියක් තියෙනවා, කම්පැනි බ්‍රාන්චස් ගොඩක් තියෙනවා. හෙඩ් ඔෆිස් එකකුත් තියෙනවා. ඒතර බ්‍රාන්චස් වල ගොඩක් කොස්ට් එක දරනවා වෙන්න පුළුවන් හෙඩ් ඔෆිස් එකෙන්. ඒතර හෙඩ් ඔෆිස් එකෙන් ඉන්කම් ජෙනරේට් වෙන්නේ නැහැ. හෙඩ් ඔෆිස් එක නිකම්ම කොස්ට් විතරක් ජෙනරේට් වෙන සෙන්ට් එකක්. අපි කියන කොස්ට් සෙන්ට් එකක් කියලා. එහෙම එකක් මේවැත් තියෙන්න පුළුවන්. මේ SBUs හැම එකකටම කොමන් කොස්ට් දරන කෝපරේට් කොස්ට් සෙන්ට් එකක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. හරිද? කොස්ට් එකක් විතරක් බෙයා කරන සෙන්ට් එකක්. ඒතර එහෙම එකක් තිබ්බොත් එහෙම එකක කොස්ට් එකක් තියෙනවා නම් ඒක මේකෙන් අයින් කරන්න මතක ඇතුව. හරිද? කියන්නේ මේ අපි ඉන්ඩිවිජුවල් බිස්නස් යුනිට්ස් වල ෆියුචර් කෑෂ් ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු හොයලා ඒ ඔපරේෂනල් වැලියුස් වල ටෝටල් එක අරගන්නවා තුනේම. ABC තුනේම ගත්ත ටෝටල් එක. දැන් මේ තියෙන ඔපරේෂනල් වැලියු විතරයි. හරිද? නන් ඔපරේටින් නෑ මතක තියාගන්න එක. තුනේම ඔපරේෂන්ස් වැලියු හෙව්වා. ඉතින් අපි අඩු කරනවා මොකක්ද? තුනේම ටෝටල් එකෙන්. කොමන් ඒ කෝපරේට් කොස්ට් සෙන්ට් එකේ සෙන්ටර් එකේ කොස්ට් එක ඒ කියන්නේ තමයි ප්‍රසන්ට් වැලියු වෙන්න ඕනේ. අදට තියෙන වැලියු තමයි අඩු කරන්නේ. ඒ ප්‍රසන්ට් වැලියු එක අඩු කරනවා. අඩු කරාම අපිට ලැබෙනවා මොකක්ද? කම්පැනි ඔපරේෂන්ස් වල වැලියු එක අර කොස්ට් එකත් අඩු කරාට පස්සේ කම්පැනි ඔපරේෂන්ස් වල සමස්ත වැලියු එක කොස්ට් එකත් අඩු කරාට පස්සේ ලැබුණා අපිට. හරිනේ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකට එකතු කරන්න ඕනේ නන් ඔපරේටින් ඇසෙට්ස් වල වැලියු එක. කම්පැනි නන් ඔපරේටින් ඇසෙට්ස් තියෙනවා නම් ඒවැ වැලියු එකතු කරන්න. මොකද අපි දැන් මෙතෙක් වෙලා කැල්කියුලේට් කරලා ඔපරේෂනල් විතරයිනේ. නන් ඔපරේටින් ඇසෙට්ස් වැලියුත් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ලැබෙන මොකක්ද? අපිට ලැබෙන එන්ටර්ප්‍රයිස් වැලියු එක. එහෙනම් තුනේම ඔපරේෂන්ස් වැලියු වෙන වෙනම ගත්තා, ටෝටල් ගත්තා, කොස්ට් එක අඩු කරා, කොමන් කොස්ට් එක එකතු කරා, සම්පූර්ණ කම්පැනියේම නන් ඔපරේටින් ඇසෙට්ස් වල වැලියු එක. ඒතර අපිට ලැබෙනවා මොකක්ද? සම්පූර්ණ කම්පැනියේම එන්ටර්ප්‍රයිස් වැලියු එක, ටෝටල් කම්පැනි වැලියු එක. ඊට පස්සේ කලින් විදියටම එකෙන් ඩෙප් වල වැලියු එක අඩු කරලා ඉක්විටි වල වැලියු ගන්න පුළුවන්. හරිනේ. ඉතින් ඔය විදියට තමයි අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ SBUs කිහිපයක් තියෙන කම්පැනි එක වැලියු එක කැල්කියුලේට් කරන්නේ. තව දෙයක්. දැන් අපි ගත්තොත් ඔය විදියට අපි දැන් කිව්වනේ මේ ඔහොම කෑෂ් ෆ්ලෝස් වල වැලියු කැල්කියුලේට් කරලා ඩිස්කවුන්ට් කරලා ඔපරේෂන්ස් වල වැලියු එක අරගෙන නන් ඔපරේටින් ඇසෙට් වැලියු එකතු කරලා ඔහොම අපි කිව්වා නේද? තව පොඩි දෙයක් තියෙනවා. දැන් කොහොම තමයි සාමාන්‍ය කැල්කියුලේෂන් එක වෙන්නේ. ඒක අපි කිව්වනේ. කියන්නේ තනි කම්පැනි එක කොහොමද වෙන්නේ? ඊට පස්සේ ගත්තොත් එහෙම SBUs කිහිපයක් තියෙන එකට කොහොමද වැලියු එක කැල්කියුලේට් කරන එක වෙන්නේ? අපි කිව්වා. තව පොඩි දෙයක් තියෙනවා. දැන් අපි මොකද්ද කරේ? අපි මුලින්ම කරපු දේ තමයි ඉස්සරහ අවුරුදු 10 ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් කැල්කියුලේට් කරා. ඊට පස්සේ එතනින් එහාට එනේව ටිකේ ටෝටල් එක කන්ටිනියුම් වැලියු කියලා ගත්තා. දැන් ඔය ඔක්කොම ටික අපි ඩිස්කවුන්ට් කරලා ඔය ෆ්‍රී කෑෂ් ෆ්ලෝ ටු ද ෆර්ම් වල පර්සන්ට් වැලියු ගන්නවානේ. ඒකට අපි ඔපරේෂන්ස් වල වැලියු එක කියලා. ඒක ගණිතේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. පිළ මිඩ් ඉයර් ඇඩ්ජස්ට්මන්ට් කියලා. කියන්නේ මෙහෙම. කියන්නේ දැන් අපි කම්පැනි එක ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක අපි ඩිස්කවුන්ට් කරන්නේ මොන උපකල්පනයේ ඉඳලාද? කම්පැනි කෑෂ් ෆ්ලෝ එක හැම අවුරුද්දක්ම අවසානයේ ලැබුණා කියලා. එහෙමනේ උපකල්පනය කරන්නේ. පළවෙනි අවුරුද්දේ අවසානයේ ලැබෙන කෑෂ් ෆ්ලෝ එක අවුරුද්දක් පිටිපස්සට ගෙනවා. දෙවැනි අවුරුද්දේ අවසානයේ ලැබෙන කෑෂ් ෆ්ලෝ එක අවුරුදු දෙකක් පිටිපස්සට ගෙනවා. ඒ ප්‍රසන්ට් වැලියු කරන එකෙන් වෙන්නේ. එතකොට අපේ උපකල්පනයේ තමයි සියලුම කෑෂ් ෆ්ලෝස් ඇති වෙන්නේ හැම අවුරුද්දකම එන්ඩ් එකේදී කියන එක. දැන් ඒක තමයි අපි ඉතින් ප්‍රැක්ටිකලි අපි කැල්කියුලේෂන්ස් වලට ලේසි වෙන අපි එහෙම ගන්නවා. නමුත් ඇත්තටම කම්පැනි එක කෑෂ් ෆ්ලෝස් ඇති වෙන්නේ ඔපරේෂනල් ඇක්ටිවිටිස් වලින් කෑෂ් ෆ්ලෝස් ජෙනරේට් වෙන එක අවුරුද්ද පුරාම සිද්ධ වෙනවා. හරිද? කියන්නේ ඒක ඇත්තටම මේ සිමෙට්‍රික් විදියට සමාන විදියට එහෙම වෙනවා කියලා එකක් නැහැ. ඒ හැම අවුරුද්දකම විවිධ අවස්ථාවලදී කෑෂ් ෆ්ලෝස් ජෙනරේට් වෙනවා. හරිද? ඒ නිසා අපි ගත්තොත් එහෙම අපි මේ විදියට දැන් හිතන්න මේ වගේ දෙයක් හිතන්න අපි මාසෙකට රුපියල් 100 දැන් මේ සරල උදාහරණ මාසෙකට 100 හම්බ වෙනවා අවුරුද්දට මාස 12ටම කීයක් හම්බ වෙනවද එතකොට 1200ක් හම්බ වෙනවා නේද මාසෙකට 100 ගානේ මාස 12ට 1200ක් හම්බ වෙනවා ඔය 100 මාසෙකට ලැබෙන මාස 12 ඒවා ටික 100 වෙනම 12ම වෙන ඩිස්කවුන්ට් කරලා ප්‍රසන්ට් වැලියුස් ගත්තොත් එන ගානද වැඩි එහෙම නැත්තම් ඒ 100 එහෙම ආවට උනාට අපි හිතනවා ඒ 100ව ඔක්කොම ටික එකපාර 1200ම හම්බුනේ අවුරුද්දේ අන්තිමට කියලා. එහෙම හිතලා ඩිස්කවුන්ට් කරාම එන ගානද වැඩි. මොකද්ද වැඩි? කියන්නේ ඩිස්කවුන්ටින් වලින් මොකද්ද ළමයි වෙන්නේ? වෙන්නේ අර
කාලය පිටිපස්සට ගේමක් නෙවෙන්නේ නේද? ඒතකොට ඇත්තටම ගත්තොත් අර දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ 1200 එකපාර සම්පූර්ණයෙන් මාස 12ක් පිටිපස්සට ගේනවා. නමුත් 100 ගේනේදී මොකද්ද වෙන්නේ? පළවෙනි 100 ගේන්නේ මාසය පිටිපස්සට. දෙවෙනි 100 මාස 2යි. මාස 12ක් පිටිපස්සට එන්නේ රුපියල් කීයක් විතරද? රුපියල් 100ක් විතරයි. අන්තිම මාස ලැබෙන රුපියල් 100 විතරයි මාස 12ම පිටිපස්සට ගේන්නේ. නමුත් අර ක්‍රමයේදී මොකද වෙන්නේ? සම්පූර්ණ 1200ම 12ක් පිටිපස්සට ගේනවා. ඒ එහෙම පිටිපස්සට ගෙනා මොකද මේ වැලියු එකට? වැලියු එක අඩු වෙනවනේ අනිවාර්යයෙන්ම. නේද? අපි ඩිස්කවුන්ට් වලට වැලියු අඩු වෙනවනේ. එතකොට يعني අපි කරන්නේ අර මේ accumulated interest component එක නයින් කරන්නේ. නේද? අපි මුදලක් අද ඉන්වෙස්ට් කරොත් ඒ මුදලට එකතු වෙන interest එක එකතු වෙලානේ මේ future value හැදෙන්නේ. future value එකෙන් ඒ interest එක අඩු කරන්න හොයන්නේ. හරි ඒක ගැන හිතන්න එපා. අපි දැන් කතාවට ආවොත් අර විදියට හැම මාසෙම ලැබෙන values වල present value වෙන වෙනම හොයලා එහෙම ගන්න එක උත්තරේ වැඩි වෙනවා. ඒක 6 වෙනවා මොන value එකට වඩාද? total value එකම අවුරුද්ද අවසානයේ අරගෙන මාස 12ක් පිටිපස්සට ගෙනල්ලා ගන්න value එකට වඩා. ඒ නිසා හැමතිස්සෙම අපි මේ විදියට හැම cash flow එකක්ම අවුරුද්දේ අවසානයේ ඇති වෙනවා කියලා උපකල්පනය කරන එකෙන් අපි කරන වැරද්දක් තමයි මේ cash flows වල present value අපි අව탁සේරු කරනවා. අඩු කිරීමක් වෙනවා. ඒ අපේ ඩිස්කවුන්ටිං වල තියෙන ඉෂුව එකක් හන්දා. ඒ නිසා මේ තියෙන අවාසිය නැති කරන්න මේ තියෙන අවාසිය නැති කරන්න අපි දෙයක් කරනවා. ඒක කියන mid year adjustment කියලා. අපි කරන්නේ ඔයාලට දෙනවා ගානේ මේක mid year adjustment factor කියලා එකක් දෙයි. ඒක 1 point ගානක් කරේ මොකක් හරි ගානක් දෙයි. ඒකෙන් කරන්නේ අපි ඒක upwards. ඒ කියන්නේ අපි හිතමු අපිට ඔක්කොම cash flows වල ওই විදියට අවුරුද්ද අවසානයේ ඇති වෙනවා කියලා හිතලා ඉදිරි අවුරුදු සියල්ලේම cash flows වල present value ආයි 50000යි කියලා. ඒක අව탁සේරු වෙලා තියෙන්නේ. මොකද අපි හැම cash flow එකක්ම අන්තිමට එනවා කියලා හිතලා අවුරුද්දේ අන්තිමට එනවා කියලා හිතලා full year discount කරලා තියෙන්නේ. ඒක නැති කරන්න අපි කරන්නේ ඔය පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා උඩට කරනවා. අපි වැඩි කරනවා පොඩි fact එකකින්. ඒකට අපි කියන mid year adjustment factor කියලා. වැඩි කරලා අපි ගේනවා අපි හිතමු 60000ට ගේනවා. ඇත්තටම හරිනම් තියෙන තිබ්බ එක තමයි ඒක දැන්. අපි අර විදිහට ගත්තා නම් 50000යි. නමුත් ඒ අව탁සේරු කිරීම නැති කළා upward වැඩි කරොත් අපිට කියනවා mid year adjustment factor එකෙන් අපි ගෙනාවා කියලා. ඒතර ඒක අපිට එනවා 60000ක් කියලා එනවා. හරිනේ. ඒතර අරකට වඩා ඒ අවසාන උත්තරේ නිවැරදි. ඔහොම තමයි අපි ගන්නෙ. ඒතර ඔය විදිහට තමයි මුලින්ම අපි free cash flow present value අරගෙන mid year adjustment factor එකෙන් upward අපි අරගෙන ඊට පස්සේ තමයි අපි අර non operating assets එකතු කරලා ඊට පස්සේ ගත්තොත් එහෙම enterprise value අරගෙන debt අයින් කරලා equity value හොයාගන්නේ. හරිනේ. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් enterprise DCF framework ගානක් හදන්නේ. තමයි theoretical explanation එක. හරිනේ. ඔය විදිහට තමයි ගානක් හදන්නේ. ඒවා තේරුම් ගන්න මේ step wise මෙහෙම මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙන්න ඕනේ තමයි කරන්න ඕනේ දේ මොකද්ද කියලා. මොකද්ද කරන්න ඕනේ දේ? සරලවයි කිව්වොත් අපිට හොයාගන්න ඕනේ company equity value එක. මොකද්ද අපි කරන්නේ එකට? ඉස්සරහා අවුරුදු හැම එකටම free cash flows estimate කරනවා. estimate කරද්දී පළවෙනි අවුරුදු 10 වෙන වෙනම estimate කරගන්න පුළුවන්. එතනින් පස්සේ වෙන වෙනම estimate කරන්න බැරි හන්දා අපි කරන්නේ continuous මේ constant growth rate එකක් දාලා අවුරුදු 10න් පස්සේ නේවා සම්පූර්ණ value එක එකපාර ගන්නවා. continuing value. ඊට සියලුම cash flows ටික මේ මොහොතට බිඳුව වෙනකන් discount කරනවා. ඒ ටික total එක ගන්නවා. ඒක අපි කියන operations වල value එක කියලා. මොකද free cash flows නේ use කරේ. ඒ operations වල value එක mid year adjustment factor එකෙන් වැඩි කරලා upward පොඩ්ඩක් උස්සලා ගන්නවා value එක. එතකොට අපිට එන operations වල value. එකතු කරනවා non operating asset වල value එක. අපිට ලැබෙනවා total firm එකේ value එක. ඒකෙන් අපි අඩු කරනවා මොකක්ද? debt value එක. අපිට ලැබෙනවා equity වල value එක. ඒක බෙදන්න පුළුවන් shares ගන්න. ඒතර එනවා per share intrinsic value එක කීයද කියලා. මොකද තමයි අපි හොයන්නේ. හරිනේ. ඔය ගාණක් හදන විදිහ අපි ඊළඟ කතා කරමු. අපි ඊළඟ එකේදී බලමු.